නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත පින්තුනි අපි කවුරුත් දිගින් දිගටම ඊටාම වටින ධර්ම කරුණු සමුදායක් සාකච්ඡා කරගෙන ආවේ. ලෝකේ ජීවත් වෙනකොට අටලෝ දහම කියන එක කාටත් උරුම වන දෙයක්. අටලෝ දහමක අනුව සැරසරන සත්‍යයට බුදුරජාණන් වහන්සේ ඒ අනුව තමන්ගේ හිත පීඩාවට පත් කරගන්නේ නැතුව අටලෝ දහමෙන් අකම්පිත මනසක් සකස් කරගන්න ආකාරය පිළිබඳව දේශනා කළා. ධර්මය කියලා කියන්නේ ඒ අකම්පිත ස්වභාවය, ඒ අකම්පිත ලක්ෂණය පිළිබඳව අපිට පැහැදිලි කෙරෙන ඒ උතුම් උපදේශන සමුදාය. අප විසින් සිත තැබිය යුතු ආකාරය පිළිබඳව විග්‍රහ කොට දක්වන ආකාරය. එනිසා මේ කාල පරිච්ඡේදයේදී මම හිතනවා ධර්මයේ තමයි අපිට වැදගත්ම දේ. ධම්මං විනා නත්ති පිතාච මාතා තමේවතානං සරණං පටිච්චා. ධර්මයේ හැරුණකොට ලෝකේ මවක් හෝ මවෙක් හෝ පියෙක් හෝ අපිට පිහිට පිළිසරණ පිණිස පවතින්නේ නැහැ. ධර්මයේම තමයි අපිට එකම පිහිට පිළිසරණ පිණිස පවතින දේ. ධර්මයේ හැරුණකොට වෙනත් දෙයක් කවදාවත් පිහිට පිළිසරණව පවතින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. පිළිසරණ වෙන්නට පුළුවන් මේ භෞතික කයට පමණක්. නමුත් මෙතනින් මැරිලා ගිහිල්ලා තවතනක උපදින මට්ටමක ජීවිතයක් ගත කරන අපිට කවදානම් නිදුක් බවක්, කවදානම් නිරෝගී බවක්, කවදානම් අජර බවක්, කවදානම් අමර බවක් කතා කරන්නට පුළුවන් වෙයිද? නොමරී ඉන්නට උත්සාහවත් වෙන අපි එක ජීවිතයකදී කයක් නැති කරගන්නට උත්සාහවත් වෙන කයක් නැතිවීම වළක්වා ගන්නට උත්සාහවත් වෙන අපිට කවදාවත් පේන්නේ නැහැ සසරක පැවැත්ම මොනතරම් නිස්සාරද කියන එක. අපි අතහැරලා දාපු කයවල් ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි කියන එක. තව අනාගතයේට මෙබඳුම කයවල් උපාදාන වශයෙන් අල්ලගෙන අකමැතිසේ අතහැරලා දාලා මරණය උරුම කරගන්නට තියෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි කියන එක. අතීතයේ පිළිබඳව නොදන්නා කමත් අනාගතයේ පිළිබඳව නොදන්නා කමත් නිසා අපි වර්තමානයේ මේ කය රැක ගන්නට හැම කාලෙකම වගේ උත්සාහවත් වෙනවා. පින්නතුනි අබුද්ධෝත්පාද කාලෙකත් අපිට ලැබෙන්නේ මේ බඳුම වටපිටාවක්. බුද්ධෝත්පාද කාලයක තියෙන විශේෂත්වය වෙන්නේ අපිට නිවීමේ පණිවිඩය ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදය ලැබෙන අද දවසේදීත් අපි උත්සාහවත් වෙන්නේ අබුද්ධෝත්පාද කාලයක වගේම අවුරුදු 50කින් 60කින් නැති වෙලා යන මේ කය රැක ගන්නට නම් අපි සසරේදී තව කයවල් උපාදාන වශයෙන් අල්ලගන්න තැනක නම් අපි ජීවත් වෙන්නේ. පින්නතුනි අපි ටිකක් කල්පනා කරන්නට වෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා අභිනන්දනී කියන සමුදේහි තියෙන ලක්ෂණය නිසා මේ අත දුවන සැරිසරන ඒ සැරිසරන දුවන හැම තැනකම ඇලෙමින් බැඳෙමින් ගමන් කරන තැනක අපි කාගෙත් මනස පවතින්නේ. ඒ නිසා අද අපි දුකයි කියන තැනකට හෙට විඥානයේ බැසගත්තොත් පින්නතුණි ඒක මම වෙලා පින්නතුණියේ රූපේ මගේ වෙලා එදාට ඒ මාව දුකටපත් නොකරගෙන ඉන්නට උත්සාහවත් වන දුක් විඳින්නෙක් බවට අපිපත් වෙලා. ඔබට අද පේනවා නම් ලෙඩ වෙලා මැරෙන මිනිස්සුන්, ලෙඩ වෙලා මැරෙන සතුන්, දුක් විඳින කන්න බොන්න නැතුව දුක් විඳින මිනිස්සුන්, කන්න බොන්න නැතුව දුක් විඳින සතුන්. ඔබ ඇස් පනා පිටම ලෝකේ පේනවා නම් පින්නතුනි ටිකක් හිතන්න.
ඒ වගේ කයක් මම මගේ කියලා උරුම කරගන්න පුළුවන් කෙලෙසය. ඒ වගේ කයක් මම මගේ කියලා අල්ලගන්න පුළුවන්කම පින්නතුනි තාම අපි ළඟ. ඒ කෙලෙසය අපි ළඟ තියාගෙන, ඒ ගතිය අපි ළඟ තියාගෙන, ඒ බැඳුම, ඒ සංයෝජනය අපි ළඟ තියාගෙන අපි මොන කටයුත්තක් කළත් පින්නතුනි ඒක නිස්සාරමයි. ඒකේ හරයක් නැහැ. ඒ නිසා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ, සාරය සාරය හැටියට දකින්නටත් අසාරය අසාරය හැටියට දකින්නටත් අපි පුරුදු වන්නට ඕනේ. එහෙනම් අපි කය සාරවත් කොට ඉන්න ඇත්තොනම් පින්නතුනි අපිට පුළුවන් කය රැක ගන්න. හැබැයි අපි දැක්කොත් යම් වෙලාවක මේ කය සාරවත් බවක් නැහැ, මේ කය මම මගේ කරගත්ත කමින් දුකම ඉපදුවාය කියන දේ අපිට දැනගන්නට පුළුවන් නම් පින්නතුනි අපි දන්නවා කය සාරවත් දෙයක් නෙමෙයි කියලා. එහෙනම් අපි උත්සාහවත් වෙන්නේ කය රැක ගන්නට නෙමෙයි, ඒ කය මම මගේ කරගත්ත හිත වැරදි කියලා පෙන්නලා හිත ඒ පැත්තට යන්නේ නැතුව රැක ගන්නටයි අපි උත්සාහවත් වෙන්නේ. ධර්මයේ පවතින්නේ ඒ උත්තරීතර දැක්ම අපිට ලබා දෙන්නට. ඒ ධර්මයේ තුලින් අපි මතු කරගන්නට ඕනේ ඒ උත්තරීතර ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්න තැනට අපි යන්නේ කොහොමද? ඒ වගේම ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන තැනකින්. ඒ විමුක්තිය සාක්ෂාත් වෙනකොට ඒ ඥාන දර්ශනය වැඩෙනකොට පින්නතුණිය අපිට වෙනද වගේම පුද්ගල භාවයේ ගොඩ නැගිලා නම්, වෙනද වගේම අපිට දුක එන පැත්ත ඒ විදිහටම පැවතිලා නම් පින්නතුණිය එතන මොකක් හරි අඩුවක් තියෙනවා. ඒ නිසා ධර්මයේ ගමන් කරන කෙනෙකුට වෙනද තියෙන පුද්ගල භව ඒ විදිහටම පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. වෙනද මැරෙනවා කියන කොටත් බය වුණ කෙනා දැන් බය වෙන්නේ නිකරුණේ තමන්ගේ ජීවිතය අතහැරලා දාන එකට මිසක මේ කය අතහැරී යන එකට නෙමෙයි. ඒ නිසා අපි කල යුතු දේ බවට පත් වෙන්නේ මේ විදිහේ දුක් සහගත තැනක මම මගේ කියලා ඕන දුකක් අල්ලගන්න පුළුවන්, උපාදාන වශයෙන් හැසිරෙන්න පුළුවන් මෝඩ මානසිකාරය දුරු කරගන්න එකට. අපි කතා කරන දහම්පරයයන් හැම එකක්ම අපි ඉලක්කගත කරන්නේ එතනට. ඉන්න තැන ඉඳලා අපි කොහොමද එතන දක්වා අපේ මනස අරගෙන යන්නේ කියන එක පිළිබඳව. පසුගිය සතියේ දේශනාව තුළින් අපි නව අනුපුබ්බ විහරණයන් පිළිබඳව කතා කළා. අනුපූර්ව විහරණයන් 9ක් ගැන කතා කරනකොට ඒ ධර්මයන් ගැන අපි කොහොමද ඒ ධ්‍යාන මට්ටම් වලදී නිරෝධ සමාපත්තිය උපදවන තැන දක්වා අනුපූර්ව ලෙස ගොඩනගෙන්නේ කියලා. ඊට පස්සේ අපි සංඛ්‍යාත්මක ભેදයකින් 10 වෙනි අංගයත් කතා කරලා ඒ දස අසයික්ෂ ධර්ම ප්‍රතිපලයේ තුල පවතින අසයික්ෂ ධර්මතා පිළිබඳවත් කතා කරලා නිෂ්පරියායකින් අපි කතා කළා සාක්ෂාත් කළ යුතු අනෙක් ධර්මතා විශේෂ පරාසය පිළිබඳව. ඒ අනෙක් ධර්මතා විශේෂ පරාසය පිළිබඳව අපි කතා කරනකොට අපි එතනදී චක්කුම් වික්ඛවේ සච්චිකාතබ්බං කියන එක අවසාන ලෙස සාකච්ඡා කළේ ඇස කියන එක සාක්ෂාත් කළ යුතුයි කියන කාරණාව. ඇස සාක්ෂාත් කළ යුතු ධර්මයක් කොට පෙන්වනකොට ඇස සාක්ෂාත් කළ යුතු ධර්මයක් කියලා කියන්නට හේතුුනේ අපි කිව්වා මේ මාංශ චක්ෂුෂේ පිළිබඳව සාක්ෂාත් කිරීම නෙමෙයි, ඇස සාක්ෂාත් කළ යුත්තේ ආකාර කිහිපයකටයි කියලා. ඒ තමයි ඇස කියන එක අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, ඒ වගේම හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට අපි සාක්ෂාත් කළ යුතුයි. තව විදිහකින් කියනවා නම් ඇහි නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියන එකයි ඇහැ සාක්ෂාත් කළ යුතුයි කියන එකෙන් අර්ථ ගැන්වෙන්නේ. ඇහි නිරෝධය සාක්ෂාත් කිරීම තුළ පින්නතුනේ අපිට ඇහැ පිළිබඳව ඇහැ පැත්තෙන් ඇති වෙන වැරදි සහගත සංඥා මනසිකාරයන් තිබුණා නම්, දෘෂ්ටීන් තිබුණා නම්, ඒ වැරදි සහගත මනසිකාරයන් දෘෂ්ටීන් දුරු කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ විදිහටම පින්නතුනේ අපිට මේ ඇහැ පිළිබඳව තේරුම් ගන්නකොට රූපය හා සමගාමීව අපි කතා කළොත් අපිට පහසුවෙන් යම් කරුණු ටිකක් මේ ඔස්සේ තේරුම් ගන්නට පුළුවන් වෙයි. මේ කරුණු කාරණා කතා කරන්නට අවශ්‍ය මූලාශ්‍ර පසුබිම පදනම පිළිබඳව ඔබට මීට පෙර අපි කතා කරලා තියෙනවා. ඒ නිසා දිගටම මුල ඉඳලා මේක අහගත්ත කෙනෙකුට නම්
මේ කියන කාරණාවන් ඒ විදිහට පැහැදිලි ඇති වඩාත් මේ කාරණාව හිත තබන්නට පුළුවන් කරුණක් ලෙස ප්‍රකටව ඇති. චක්කුම් භික්ඛවේ සච්චිකාතබ්බං රූපා සච්චිකාතබ්බා. ඇහැ කියන එක සාක්ෂාත් කළ යුතු දෙයක්, රූප සාක්ෂාත් කළ යුතු දෙයක්. එතකොට ඇස සහ රූපය කියන මේ ධර්මය සාක්ෂාත් කළ යුතු ධර්මය. ඇස කියන එක අපි කිව්වා සාක්ෂාත් කළ යුතු දේ අනිත්‍ය සංකත විපරිණාම ආදී ධර්මයන්ගෙන් කියලා. ඊට පස්සේ ඇස කියන එක සාක්ෂාත් කළ යුතුයි කියනකොට අපි කිව්වා ඇහැ සාක්ෂාත් කරන්න තියෙන ඇහි තියෙන නිරෝධය පැත්තෙන් කියලා. ඊට පස්සේ රූපය පිළිබඳව කතා කරනකොටත් අපිට කතා කරන්නට තියෙන්නේ රූපය නිරෝධය පැත්තෙන් සාක්ෂාත් කළ යුතුයි කියලා. එතකොට මෙතනදී පෙනෙන විශේෂ අර්ථයක් තියෙනවා. මේ විශේෂ අර්ථය පිළිබඳව කතා කරන්නේ මූලාශ්‍රයන් උපනිශ්‍රය කරගෙන අත්නෝමතයක් සහිතවයි මේ කාරණා ටික මේ විදිහට පැහැදිලි කරන්නේ. එතකොට අපිට පේනවා මෙතන සච්චිකාතබ්බ නිर्देशයක් විදිහට සාක්ෂාත් කළ යුතු ධර්මයන් විදිහට මේ ඇස රූපාදී මේ ධර්මයන් පිළිබඳව කරන මේ විග්‍රහය. එතකොට ඇස රූප පිළිබඳව සාක්ෂාත් කළ යුතු ධර්මයන් විදිහට පෙන්වනකොට අපි දන්නවා චතුරාර්ය සත්‍ය ධර්මයේදී දුක්ඛ සත්‍ය පරිඤ්ඤයයි, සමුදය සත්‍ය පහතබ්බයි, ඒ වගේම නිරෝධ සත්‍ය කියන එක සච්චිකාතබ්බයි, ඒ වගේම මග්ග සත්‍ය කියන එක භාවයටබ්බයි. ඒ කියන්නේ දුක කියන එක පිරිසිදු දකින්න තියෙන දෙයක්, සමුදය සත්‍ය කියන එක ප්‍රහාණය කරන්නට තියෙන දෙයක්, ඒ වගේම නිරෝධ සත්‍ය කියන එක සාක්ෂාත් කරන්නට තියෙන දෙයක්, ඒ වගේම මාර්ග සත්‍ය වඩන්නට තියෙන දෙයක්. දුක්ඛ සත්‍ය පිරිසිදු දැක්ක යුතුයි. පිරිසිදු දැක්ක යුතු ධර්මයන් ගැන කතා කරනකොටත් අපි කතා කළා චක්කුම් භික්ඛවේ පරිඤ්ඤයම්, මහණෙනි ඇස පිරිසිදු දකින්න. රූප පිරිසිදු දකින්න. චක්කු විඥානයේ පිරිසිදු දකින්න. මේ ධර්ම අපි කතා කළා. ඔබට මතක ඇති පහතබ්බ නිर्देशය අපි කතා කරනකොටත් පහතබ්බ නිर्देशයේදීත් අපි කතා කළා. පහතබ්බ නිर्देशයේදී අපි කතා කරනකොටත් චක්කුම් භික්ඛවේ පහතබ්බං, රූපා භික්ඛවේ පහතබ්බා ආදී වශයෙන් ඇස ප්‍රහාණය කළ යුතුයි, රූප ප්‍රහාණය කළ යුතුයි කියලා අපි කතා කළා. ඒ වගේම සච්චිකාතබ්බ නිर्देशයේදී දැන් අපි ඒ කොටස කතා කරනකොට දැන් මෙතනත් කතා කරනවා චක්කුම් භික්ඛවේ සච්චිකාතබ්බං, රූපා භික්ඛවේ සච්චිකාතබ්බා. මහණෙනි ඇස සාක්ෂාත් කළ යුතු ධර්මයක්, රූප සාක්ෂාත් කළ යුතු ධර්මයන් කියලා. එතකොට දැන් අපි ඇස සහ රූප සාක්ෂාත් කළ යුතු ධර්ම විදිහටත් කතා කළා, ප්‍රහාණය කළ යුතු ධර්ම විදිහටත් කතා කළා, පිරිසිදු දැක්ක යුතු ධර්මයන් විදිහටත් කතා කළා. එතකොට මොකද්ද මේ න්‍යාය? පින්තුනි, ඇහැ කියන දේ පිරිසිදු දැක්ක යුතුයි කියනකොට ඇහැ රූප දුක්ඛ සත්‍යයට අයිති කාරණාවන් වෙලා තියෙනවා. ඇහැ රූප පිරිසිදු දැක්ක යුතුයි කියන තැනදී ඇහැ කියන තැන දුක්ඛ සත්‍ය කියන තැන ස්කන්ධ මට්ටමින්ම ඒ හටගෙන නිරුද්ධ වෙන දුක් සහගත ස්වභාවයෙන්ම තමයි එතනදී ඒ පිරිසිදු දැකීම සිද්ධ කරන්නේ. මේ හේතු නිසා ඇස හටගත්තා, මේ හේතු නැති වෙනකොට ඇහැ නැති වෙනවා කියලා ඒ හේතු නිසා හටගන්න සංකත දුක්ඛ ලක්ෂණය ඇහි අපි තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම රූපයේ සංකත ලක්ෂණය තේරුම් ගන්නට ඕනේ. ඇහි රූපයේ විපරිණාමී ස්වභාවය අපි තේරුම් ගන්නට ඕනේ. ඇහි රූපයේ තියෙන පීලනාර්ථයේ සංతాපාර්ථයේ ලක්ෂණ ටික අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට අපිට පේනවා ඇහැ කියන දේ මේ විදිහට හේතු නිසා සකස් වුණ, හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක් කියලා. මේ තමයි ඇහැ පිරිසිදු දකින්නවා කියලා කියන්නේ. එතකොට චක්කුම් භික්ඛවේ පහතබ්බං කියලා කියනකොට මහණෙනි ඇහැ ප්‍රහාණය කළ යුතුයි කියලා කියනකොට පින්නතුනේ ඒ කතා කරන්නේ අර ඔබ පිරිසිදු දැක්කා කියන ඇහැ ගැන නෙමෙයි. ඇහැ ප්‍රහාණය කළ යුතුයි කියනකොට අර පිරිසිදු දැක්ක ඇහැ ප්‍රහාණය කළ යුත්තේ නැහැ. ඒ ඇහැ ඔබ ඇහැ හටගත්තු තැන ගැන හිතලා ඇහැ හටගත්තු තැන පිළිබඳව ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කිරීම සිද්ධ කළා. එතකොට ඔබ ඒ සම්මර්ෂණය තුළ හේතු නිසා සකස් වෙන දුක්ඛ ආදී ලක්ෂණ විදිහටයි
ඇහැ පිරිසිදු දැක්කේ. එතකොට ඔබ තේරුම් ගත්තා ඇහැ කියන එක දුකට අයිති. ඇහැ කියන එක දුකින් මිදුණු ධර්මයක් නෙමෙයි. ඇහැ කියන එක දුක්ඛ සත්‍යයට යටත් ධර්මයක්. රූප කියන එක දුක්ඛ සත්‍යයට අයිති ධර්මයක්. සංකතයිනේ. ඒ රූප දුක්ඛ සත්‍යයට අයිති කියලා ඔබ තේරුම් ගත්තා. ඒ වගේම ඔබ ප්‍රහාණය කිරීම ගැන කතා කරනකොට ඇසේ ප්‍රහාණය ගැන කතා කරනකොට පින්නතුනේ ඒ කතා කරන්නේ සමුදය සත්‍ය පැත්තෙන් අරගෙන. එතකොට ඔබ ප්‍රහාණය කළ යුත්තේ අර දුක්ඛාර්ය සත්‍යයේදී කතා කරපු ඇහැ නෙමෙයි. ඔබ ප්‍රහාණය කළ යුතු ඇහැ බවට පත් වෙන්නේ දුක්ඛාර්ය සත්‍යයේදී අපි කතා කරන සංකත, ප්‍රීලනාර්ථ, සංతాපාර්ථ, හටගෙන නිරුද්ධ වෙන විපරිණාමාර්ථ යම් ඇහැක් තිබුණා නම් ඒ ඇහැ පිළිබඳව ඔබ කෙලෙසුන්ගෙන් යුක්තව තණ්හා නිස්සිත භාවයෙන් ඇසුරු කරන ඇහැක් හදාගත්තා නම් අවිද්‍යා සම්පස්සයෙන් යුක්තව ඔබ ඇහැ උපාදාන වශයෙන් අල්ලගත්තා නම් අවිද්‍යාවෙන් යුක්තව අල්ලගත්ත අන්න ඒ ඇහැ ඔබ ප්‍රහාණය කළ යුතුයි. එතකොට ඔබට පේනවා ඔබ ප්‍රහාණය කළ යුත්තේ මේ ඇහැ සමග තියෙන තණ්හා නිස්සිත මේ ධර්ම ටික. ඒ ධර්ම ටික නිස්සිත වෙනකොට ඔබේ මේ තෘෂ්ණා නිස්සිත භවෙන් ඔසවපු ඇහැ නැති වෙලා යයි කියලා. එතකොට පින්නතුනේ ඔබට දැන් මේ දෙකේ වෙනසක් පේන්නට ඕනේ. මොකද්ද මේ වෙනස? අපි කතා කළා පිරිසිඳ දැක්ක යුතු ඇහැ. ඒ ඇහැ යථාභූත ස්වභාවයෙන් දර්ශන කෘත්‍ය સિદ્ધ කරන අවස්ථාව. ඒක දුක්ඛ සත්‍යයට අයිති ධර්මයක්. එතකොට මෙතන සමුදය සත්‍යයට අයිති ඇහැ ගැන කතා කරනකොට අපිට පේනවා සමුදය සත්‍යයට මෙතන අයත් ඇහැ හටගෙන නිරුද්ධ වෙන අර යථාභූත මට්ටමින් කතා කරපු ඇහැ නෙමෙයි. ප්‍රහාණය කළ යුතු ඇහැ තමයි ඒ ඇහැ යථාභූත වශයෙන් හටගෙන නිරුද්ධ වුණ දර්ශන කෘත්‍ය ඇති කරපු තැන ඇහැ නිරුද්ධ වුණ තැනක අපි නැවත උපාදාන වශයෙන් අල්ලගන්න බව තියෙනවා. නැවත ආශ්‍රව සහිත විදිහට නැඹුරු වෙනකම තියෙනවා නම් නැවත කෙලෙසුන්ගෙන් ග්‍රහණය කරන බව තියෙනවා නම් පින්නතුනේ අන්න එතන තමයි අපි තේරුම් ගත යුතු තැන. එතකොට එතන ප්‍රහාණය කළ යුතු ඇහැක්. ඒ ඇහැ ඔසවලා තියෙන්නේ නොදන්නාකම නිසා. ඒ ඇහැ ඔසවලා තියෙන්නේ තෘෂ්ණාව නිසා. ඒ ඇහැ ඔසවලා තියෙන අවිද්‍යාව නිසා. ඒ ඇහැ ඔසවලා තියෙන්නේ කර්මය නිසා. එහෙනම් පින්නතුනේ අපිට ඒ තණ්හා අවිද්‍යා කර්ම කියන ටිකෙන් හදපු ඇහැක් තියෙනවා නම් ඒ ඇහැ ප්‍රහාණය කළ යුතුයි. ඒ ඇහැ ප්‍රහාණය කිරීම සඳහා අපි කරන්නට ඕනේ ඇහැ ප්‍රහාණය කරන්නට උත්සාහවත් වීම නෙමෙයි. අපි කළ යුතු වෙන්නේ අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මට්ටමේ ඒ තෘෂ්ණා නිරෝධය පිණිස පිළිපන්න එක. තෘෂ්ණා නිරෝධය කරන්නට නම් අවිද්‍යා නිරෝධය කරන එක. අවිද්‍යා නිරෝධය සඳහා අපිට අර පිරිසිදු දැක්කේතු දෙය පිරිසිදු දකින්න එක. එතකොට අපිට ඔන්න අනුපූර්ව පෙළක් තියෙනවා. ප්‍රහාණය කළ යුතු ඇහැ එකක්, පිරිසිදු දැක්කිය යුතු ඇහැ තව එකක්. එතකොට රූපයත් ඒ විදිහටමයි. රූපය කියන එකෙන් දර්ශන කෘත්‍ය ඇති කිරීම පිණිස ඇහැට මොහොතකට පතිත වූ අපාතහගමේට ගිය වර්ණ සටහන් මාත්‍රය ඒක හුදු රූප මාත්‍රයක් පමණයි. ඒක පරිඤ්ඤයයි, පිරිසිදු දැක්ක යුතුයි. ඒ වගේම ඒ පරිඤ්ඤය උන රූපය පිළිබඳව නැතිනම් ඇහැට වර්ණ සටහනක් විදිහට පැමිණ හටගෙන නිරුද්ධ වූ රූපය පිළිබඳව ඔබට උපාදාන වශයෙන් නැවත ඇසුරු වෙනකම තියෙනවා නම් තණ්හා උපාදානයෙන් අල්ල ගන්නකම තියෙනවා නම් මේ මම හෝ තව පුද්ගලයෙක් හෝ තව දෙයක් හෝ අම්මා තාත්තා විදිහට හෝ ඔබ තණ්හා උපාදානයන්ගෙන් නිස්සෘත වෙනවා නම් තණ්හා උපාදානයන්ගෙන් රූපය අල්ල ගන්නවා නම් පින්නතුනේ අන්න අපි ප්‍රහාණය කළ යුතු රූපය. එතකොට ඒ රූපය ප්‍රහාණය කළ යුතුයි. එක රූපයක් කිව්වා ඔබ පිරිසිදු දැක්ක යුතුයි. දැන් මේ රූපය ප්‍රහාණය කළ යුතුයි. එතකොට ඔන්න අපිට දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍යයට අයිති S2 ගැන තමයි අපි කතා කළේ. එතකොට ඔබට පේනවා දුක්ඛ සත්‍යයට අයිති හැක්, සමුදය සත්‍යයට අයිති හැක්. සරලවම කිව්වොත් වර්ධවා ගන්න එපා මේ කියන කාරණාව. එතකොට මෙතනදිත් අපි ඇහැ ගැන කතා කරනවා. ඒ කතා කරන්නේ ඇහැ සාක්ෂාත් කළ යුතු ධර්මයක්. අපි දැක්ක සච්චිකාතබ්බං කියනකොට සච්චිකාතබ්බ වූ ධර්ම વિશે සච්චිකාතබ්බ වෙන්නේ කුමක්ද? නිරෝධ සත්‍යය.
ඇහැ සාක්ෂාත් කළ යුතු නම් පින්නතුනි අපි සාක්ෂාත් කළ යුතු වෙන්නේ ඇහි Nirodhe කියන තැන. රූප සාක්ෂාත් කළ යුතු නම් අපි සාක්ෂාත් කළ යුතු වෙන්නේ රූපයන්ගේ Nirodhe පිළිබඳව. ඇහි Nirodhe සාක්ෂාත් කිරීම නිරෝධ සත්‍යයට අයිති දෙයක්. රූපයන්ගේ Nirodhe පිළිබඳව සාක්ෂාත් කරනකොට ඒක නිරෝධ සත්‍යයට අයිති දෙයක්. එතකොට ඇහැ සාක්ෂාත් කළ යුතු ධර්ම විශේෂයක් කියලා අපිට පෙන්නකොට ඇහැ පිළිබඳව දන්නකම ඇහැ පිළිබඳව හඳුනනකම කියලා අපි කතා කරනකොට මෙතනදී සම්පූර්ණ ඇහැ පිළිබඳව පවත්නා ප්‍රඥාව ගැනයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ඇහි Nirodhaය සාක්ෂාත් කළ යුතුයි. රූපයන්ගේ Nirodhaය සාක්ෂාත් කළ යුතුයි. චක්කු විඥානයේ Nirodhaය සාක්ෂාත් කළ යුතුයි. ඒ Nirodhaය සාක්ෂාත් කිරීමට නම් ඔබට ඇහි ඇති දුක්ඛ ලක්ෂණය පිළිබඳව අවබෝධ කළ යුතුයි. සමුදය නිස්ෘත ඇහැ නූපද විය යුතුයි. එතකොට ඔබට පේනවා ඇහැ කියන ධර්මය පෙර නොතිබීම නොවි ඇති වුණා. වී නොපවතිනවා. නොවි ඇති වුණා වී නොපවතිනවා. එතකොට වී පෙර නොවි දැන් පවතිනකොට හටගත්තකොට ඒ වගේම වර්තමානයේහි අනාගතයට නොවනකොට ඒ ධර්මය වර්තමානයේ තුල හටගෙන වර්තමානයේ තුල නිරුද්ධ වෙන ධර්මයක්. එතකොට ඇහැ කියන එක වර්තමානයේ තුල හටගෙන වර්තමානයක් තුල නිරත වෙන අනිත්‍ය වෙන නැති වෙලා යන ධර්මයක්. එහෙනම් ඒ ඇහැ අනාගතයට යන දෙයක් නෙමෙයි. ඒ ඇහැ අතීතයේ ඉඳලා ආපු දෙයක්ුත් නෙමෙයි. එතකොට ඒ ඇහැ නිස්සිතව යම් පුද්ගල බවක් තිබුණා නම් ඒ පුද්ගල බවට තැනක් නැති වෙනවා. ඇයි ඇහැ කියන එක අපි දකිනවා අතීතයේ ඉඳලා ආපු දෙයක් නෙමෙයි නොවි ඇති උනේ. ඒ වගේම වී අනාගතයට පවතින්නේ නැහැ. ඇහැ නිස්සිත කරගෙන පුද්ගල බව කොට නැගෙන්න ඉඩක් දෙන්නේ නැහැ. අපි දෙනවා චක්කුන් අත්ථභාව පරියාපන්නං කියන තැනකින්. ඇහැ කියන එක ආත්ම භාවය අනුගියපු දෙයක්. මේ විදිහට හේතු ටික ඇති කල්ලි මේ ඇහැ කියන දේ ඇති කෙනෙක් පෙනිලා. ඒ ටික ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනකොට ඒ බව අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ. එතකොට අපි ඇහැ පිළිබඳව දැනගන්න තැන එන්නේ. රූපයෝ පිළිබඳ රූපයන් පිළිබඳව දැනගන්න තැන එන්නේ. පින්නතුනේ සම්පූර්ණම ඇස සහ රූපේ නිරුද්ධ වුණ තැනකයි කියලා අපිට නුවණක් එනවා. ඒකට කියනවා ඇහි Nirodhe දකින්නවා කියලා. රූපයේ Nirodhe දකින්නවා කියලා. එතකොට අපි නිරුද්ධ කරන Nirodhe දකින්න ක්‍රමවේද දෙකක් මෙතන තියෙනවා. නිරෝධ සත්‍යයට අයිති නිරුද්ධ කරන ක්‍රමවේද දෙකක් පිළිබඳව මෙතනදී කතා කරනවා. ඒ තමයි ඇහැ හටගෙන ඇත්තටම නිරුද්ධ වෙන තැන. ඒ වගේම අනුත්පාද නිරෝධයක් ගැන කතා කරනවා. ඒ තමයි සමුදය ලෙස උපදවන ඇසේ අනුත්පාද නිරෝධය. එතකොට නිරෝධ සත්‍ය කියනකොට ඔබට දෙපැත්තකින් නුවණක් තියෙනවා. ඇහැ කියන එක ඇත්තටම හටගෙන ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වුණ ධර්මයක් අනිත්‍ය වූ දෙයක් හැටියට. ඇහැ අනිත්‍ය ලෙස ඔබ දකිනවා නම් ඔබට නැවත තෘෂ්ණාවෙන් ඇසුරු කරන්නට ඇහැක් නොලැබෙන බව ඔබ උරුම කරගෙන. ඒකට කියනවා ඇහි අනුත්පාද නිරෝධයයි කියලා. පින්නතුනේ මේ කතා කරන්නේ ඊටාම ගැඹුරු ඊටාම සියුම් කාරණාවක් පිළිබඳව. ඒ නිසා ඔබේ අවධානය ඊටාමත් සියුම් ලෙස ඊටාමත් කල්පනාකාරීව මේ කාරණාව කෙරෙහි යොමු කළ යුතු වෙනවා. එතකොට නිරෝධයේදී ඇහැ සාක්ෂාත් කළ යුතුයි රූප සාක්ෂාත් කළ යුතුයි කියලා කියන්නේ ඇහි නිරෝධයේ පැත්ත දිහා බලාගෙන ඒ වගේම රූපයන්ගේ නිරෝධයේ පැත්ත බලාගෙන සාක්ෂාත් කරන පැත්තක් තමයි කතා කරන්නේ. එතකොට මේ නිරෝධය දෙපැත්තකින් සාක්ෂාත් කරනවා කියලා කිව්වා. මොකද්ද දෙපැත්ත? ඇත්තටම ඇහැ හටගෙන නිරුද්ධ වුණ තැන, ඇත්තටම රූප හටගෙන නිරුද්ධ වුණ තැන. එතකොට ඇසේ නිරෝධය, රූපයේ නිරෝධය තුල අර අපි පිරිසිඳ දැක්ක යුතු දුකයි කියන තැන දුකේ හටගෙන නිරුද්ධ වෙන අනිත්‍ය සංකත ලක්ෂණය දැක්කා.
ඒ අනිත්‍ය සංකත ලක්ෂණය දැක්ක නිසාම ඔබට අර සමුදය අපි ප්‍රහාණය කළ යුතු ඇහැ කියලා කිව්වේ පුද්ගලයෙකුගේ ඇහැ වෙන තැන. ඒ වගේ සමුදය තුල කතා කරපු රූපය කියලා කිව්වේ ආදරණීය දරුවා, ආදරණීය අම්මා තාත්තා, ආදරණීය ගෙවල් දොරවල්, තණ්හා කළ යුතු රූප, තණ්හා කළ යුතු මම, මේ විදිහට අපිට ඇති වෙන කැමැත්ත සහගත බව. අන්න ඒ බව දැන් උපදින්න හේතු නැති වෙලා. ඇයි? අපිට පේනවා ඇහැ පැත්තේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා. නිරුද්ධ වුණ ධර්මයේ විශේෂයි පවත්වන්නට ආත්මීය සංකල්පනාවක් අපිට ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක දැකපු පුද්ගල බවක් අපිට ගෙනල්ලා දෙන්නේ නැහැ. අපි නිරෝධ සංඥාවකින් වාසය කරනවා. ඇයි? ඇහැ අපි සාක්ෂාත් කරනවා. ඇහැ අනිත්‍ය ලෙස සාක්ෂාත් කරනවා. ඇහැ දුකක් ලෙස සාක්ෂාත් කරනවා. ඇහැ අනාත්මයක් ලෙස සාක්ෂාත් කරනවා. ඇහි මේ ධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස කරන සාක්ෂාත් කිරීම තුල සමුදය නූපදවල පිරිසිඳ දැක්ක යුතු දේ පිරිසිඳ දැකලා ඇහැ පිළිබඳව Nirodhaය සාක්ෂාත් කරන ඥානය අපිට ඇති වෙලා තියෙනවා. ඒ නිසා චක්කුම් භික්ඛවේ සච්චිකාතබ්බා රූපා භික්ඛවේ සච්චිකාතබ්බා ඇහැ කියන එක සාක්ෂාත් කළ යුතුයි. රූප කියන ඒවා සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට අපිට පෙන්වනවා. ඒ වගේම චක්කු විඥානං චක්කු සම්පස්සෝ යම්පිදං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වාපි තම්පි සච්චිකාතබ්බා. එතකොට චක්කු විඥානයේ ඒ වගේම චක්කු සම්පස්සේ චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදින සැප හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවන් පිළිබඳව ඒ කියන්නේ චක්කු විඥානය චක්කු සම්පස්සේ නිසා ඒ අසුරු කරගෙන උපදවන්නා වූ මනෝ විඥාන මට්ටමින් අපි අසුරු කරන යම්කිසි වේදිත ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒ සැප දුක් උපේක්ෂා ලෙස අපි විඳින වේදිත ස්වභාවය පිළිබඳව සාක්ෂාත් කළ යුතුයි. ඒවා සාක්ෂාත් කරන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අපි පිරිසිදු දකින්න පැත්ත ගැන පිරිසිදු දකින්නකොට අනුත්පාද සහිත භවෙන් තෘෂ්ණාවට අයිති කොටස අනුත්පාදයට යනකොට වෙනතුනේ අන්න ඒ විදිහට අපි ඇහැ සාක්ෂාත් කළා. ඒ විදිහට රූප සාක්ෂාත් කළා. එතකොට ඒ විදිහට විඥාන සාක්ෂාත් කළා. ඒ විදිහට ස්පර්ශය සාක්ෂාත් කළා. ඒ විදිහට වේදනාවන් සාක්ෂාත් කළා. දැන් පින්නතුනේ අපිට මේ කතා කරන්නේ තව විදිහකින් ස්කන්ධ නිරෝධයක් පිළිබඳව උපාදාන ස්කන්ධ නිරෝධයක්. තව පැත්තකින් මේ කතා කරන්නේ ආයතන නිරෝධයක්. තව පැත්තකින් කතා කරන්නේ මේ වේදනා නිරෝධයක්. තව පැත්තකින් තණ්හා නිරෝධයක්. එතකොට සාක්ෂාත් කළ යුතුයි කියන මේ පදයේ තුල අපි කතා කරලා තියෙනවා මේ ඇහැ පැත්තෙන් අපි ගත්තොත් නිමිති ගොඩනගෙන්නට පුළුවන් විතර්ක ඇති වෙන්නට පුළුවන් හැම අංශුවක්ම හැම තැනක්ම අපි සාක්ෂාත් කරලා තියෙනවා අනිත්‍ය ධර්මයක් විදිහට නම් දුක දුක විදිහට දැකලා සමුදය අනුත්පාදයට ගිහිල්ලා යන විදිහට අපි ඇස සාක්ෂාත් කළා. ඒ විදිහට රූප සාක්ෂාත් කළා චක්කු විඥානය සාක්ෂාත් කළා චක්කු සම්පස්සය ඒ වගේම චක්කු සම්පස්සපත්තෙන් උපන් සැප දුක් නොදුක් නොසුව වේදනාවන් සාක්ෂාත් කරලා තියෙනවා. ඒ විදිහටම සෝතං සච්චිකාතබ්බං සෝතය සාක්ෂාත් කළ යුතු ධර්මයක්. ඒ වගේම සද්දය සාක්ෂාත් කළ යුතු ධර්මයක්. ඒ වගේම ගානය සාක්ෂාත් කළ යුතු ගන්ධයේ જીවහාව රස කය පොට්ටබ්බ මනස ධර්මයන් සාක්ෂාත් කළ යුතු ධර්ම. ඊට පස්සේ ඒ හැම දෙයකටම සෝත සම්පස්ස ඊට පස්සේ සෝත විඥාන සෝත සම්පස්සයෙන් උපන් වේදනා ආදිය ඇතුළත් වෙනවා. එතකොට දැන් මේ විදිහට අපි කතා කරලා තියෙන්නේ ආයතන ටික ආවරණය වෙලා තියෙනවා. එතකොට අපිට ඇස ඇසුරු කරන්න බැරි බව අපිට තේරෙනවා. රූපය ඇසුරු කරන්නට බැරි බව අපිට තේරෙනවා. ඇයි? අපි සාක්ෂාත් කරන්නේ ඒක අතීත වුණ, විගත වුණ, නිරුද්ධ වුණ දෙයක් හැටියටනේ. ඇහැ කියන දේ අනිත්‍ය වුණ දෙයක්. හටගෙන නිරුද්ධ වුණ තැනකනේ අපි දැන් ඇහැ දකින්නේ. එතකොට රූප කියන එක නිරුද්ධ වුණ ධර්මයක්. කන කියන එක නිරුද්ධ වුණ ධර්මයක්. ශබ්ද කියන එක නිරුද්ධ වුණ ධර්මයක්. ගාහණය කියන එක නිරුද්ධ වුණ ධර්මයක්. ගන්ධ කියන එක නිරුද්ධ වුණ ධර්මයක්. දිව, රස, කය, පොට්ටබ්බ, මනස, ධර්ම
මේ ආයතන ටික ඔක්කොම හටගෙන නිරුද්ධ වුණ ලෙස ඒක නා සාක්ෂාත් කරනවා. නිරුද්ධ වෙන ලෙස සාක්ෂාත් කරනවා කියනකොට එයා දුක පිරිසිදු දකිනවා. එතකොට මේ පිරිසිදු දැකීම තුළ එයාට නිරෝධය කියන එක එයාට පේනවා. හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ කියන මේ ධර්මයන් හටගෙන නිරුද්ධ වෙනවා කියන නුවණක් ඇති වෙනවා. එතකොට එයාට හටගෙන නිරුද්ධ වෙන මේ ක්ෂණික නිරෝධය අවබෝධ කරනකොට එයාට ඒ මත ගොඩ නැගෙන තෘෂ්ණා නිස්ෘත සංකල්පනාවන් මත ගොඩ නැගෙන තෘෂ්ණා නිස්ෘත දේ අනුත්පාදයට යනවා. නොහට ගන්න දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ තැනට ඇලෙන්නට අවශ්‍ය ක්ෂේත්‍රය උට හම්බ වෙන්නේ නැතු වෙනවා. එතකොට අනුත්පාද සංඛ්‍යාත ලෝකය තණ්හා ලෝකය එයාට උපදින්නේ නැහැ. අවිද්‍යා සම්පස්සයෙන් හදලා දෙන එයාට ඇහැ රූප කන ශබ්ද ආදී හටගන්නේ නැති බවට යනවා. එයා ඇහෙන් මිදුන කෙනෙක්, කනෙන් මිදුන කෙනෙක්, ඒ වගේම නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් මිදුන කෙනෙක්. එයාට මේ ආයතන එකක්වත් නැහැ. සලායතන නිරුද්ධයි කියලා කියනවා. සලායතන නිරුද්ධයි කියන තැන නුවණ උපදවන්නට ආයතන දෙකක් වැය වෙනවා. ඒ මන ආයතනය, ධම්ම ආයතනය. ආයතන හයේම Nirodhe පෙන්ලා දෙන්නට අර දුක්ඛ සත්‍ය පැත්තෙන් කතා කරපු ආයතන දෙක හටගෙන නිරුද්ධ වුණා කියලා ඒ පැත්තේ ඇති ලක්ෂණය පෙන්වා දීම සඳහා ආයතන දෙකක් වැය වෙනවා. ඒ මන ආයතනය සහ ධම්ම ආයතනය. එතකොට මන ආයතනයේ පැවැත්ම සහ ධම්ම ආයතනයේ පැවැත්ම තුල අර ආයතනයන්ගේ Nirodhe පෙන්වලා දෙනකොට මේ ආයතන දෙකත් අනාත්මයි කියන නුවණක් එතන පවතිනවා. එතකොට ඒ ප්‍රඥාවකින්ම ජීවත් වෙනවා, ප්‍රඥාවකින්ම හැම ධර්මයක්ම ඇසුරු වෙනවා කියන තැනකුයි එතන තියෙන්නේ. ඒ නිසායි අපි සාක්ෂාත් කළ යුතු අසේක ධර්ම කතා කරනකොට සම්මා ඥාන, සම්මා විමුක්තිය ආදී මේ අංගයන් මේ ධර්ම ගැන අපි එතනදී කතා කළේ. එතකොට ඒ ජීවත් වෙනකොට ප්‍රඥාවෙන්ම ජීවත් වෙනවා. ජීවත් වෙනකොට නුවණින්ම ජීවත් වෙනවා. ඒක ආයතනයක්වත් ඇසුරු වෙන්නේ නැති මනසකින්ම ජීවත් වෙනවා. ඒක ආයතනයකවත් Tamanට හිත බැස ගන්න නැති තැනක සලායතන නිරෝධය සාක්ෂාත් කරමින් ජීවත් වෙනවා. සලායතන නිරෝධය පැහැදිලි කරන්නට ආයතන දෙකක වැයවීමක් තියෙනවා. එක විඥාන ධාතුවක වැයවීමක් තියෙනවා. එතකොට ආයතනයන්ගෙන් මිදිලා විඥානේ නැහැ. විඥානේ මිදිලා. ඒ විඥානේ මිදිලා කිව්වේ චක්කු විඥානේ මිදිලා, සෝත විඥානේ මිදිලා, ගාහන විඥානේ මිදිලා, ජීවහා විඥානේ මිදිලා, කාය විඥානේ මිදිලා, මනෝ විඥානේ මිදිලා. එතකොට මේකෙන් මිදිලා කියලා කියන්නේ ඇහැට ගැටෙන රූප දැනගන්න බෑ කියන එක නෙමෙයි. අර හටගෙන නිරුද්ධ වුණ ධර්මයන් නිරුද්ධයි කියලා දකින නිසා පස්සේ විඥාණයට මේ විඥානය ඇසුරු වෙන්න දෙන්නේ නැහැ. විඥාණයට චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්නේ නැහැ. විඥාණයට සෝත විඥානය, ගහන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය ඇසුරු වෙන්න දෙන්නේ නැහැ. ඒ ධර්මය අනිත්‍යයි කියලා දකිනවා. නැවත උපාදාන වශයෙන් ඒක පවතිනවා නේද කියන මට්ටමකින් අල්ලගන්න දෙන්නේ නැහැ. ඒ නිසා යා විඥාණයෙන්ම මිදලා. ඒ නිසා රහතන් වහන්සේ විඥාණය නිරුද්ධ කරපු උත්තමෙක්. විඥාණය නිරුද්ධ කරපු උත්තමෙක්. ආයතන නිරුද්ධ කරපු උත්තමෙක්. එතකොට මේ නිරුද්ධ කරපු උත්තමෙක්යි කියන එකෙන් අදහස් කරන්න පින්නතුනේ රූප පේන්නේ, ශබ්ද ඇහෙන්නේ, ගඳ සුවඳ විඳින්නේ, රස විඳින්නේ, අරමුණු දැනගන්න බෑ කියන එක නෙමෙයි. එතනදී අදහස් කරන්නේ අර භූතයක් විදිහට හටගෙන නිරුද්ධ වුණ ධර්මතා ටික නිරුද්ධයි කියලා දකිනකොට දුක්ඛ ලක්ෂණ ටික පැත්තෙන් දුකට අයිති හටගෙන නිරුද්ධ වෙන සංකත බව අවබෝධ කරලා තියෙනවා. සමුදය පැත්තෙන් උපාදාන වශයෙන් අල්ලගන්න ඇහැ රූප කන ශබ්ද ආදී රස කරනාසය දිව ශරීරයේ මනස කියන ආයතන ටිකෙන් මිදලා තියෙනවා. ඇස ආදී ආයතනයන් ඇසුරු කරගෙන පවත්නා විඥානයන්ගෙන් මිදලා තියෙනවා. ඒ නිරෝධයනේ අවබෝධ කරගෙන තියෙන තණ්හා නිස්සිත භාවයෙන් ඒ විඥානයේ උපාදාන වශයෙන් අල්ලන එකෙන් මිදිලා. එතකොට එකක් පිරිසින දැක්කා, එක විඥානයකින් මිදුණා. චක්කු විඥානය ගත්තාම චක්කු විඥානයේ පිරිසිදු දැක්ක දුක්ඛ සත්‍ය පැත්තටයි චක්කු විඥානය කියන එක. චක්කු විඥානයේ පැත්තෙන් ඒක පිරිසිදු දැකලා චක්කු විඥානයේ උපාදාන වශයෙන් හැසිරෙන සමුදය සත්‍ය පැත්තෙන් අනුත්පාදයට ලක් වෙලා තියෙනවා.
එතකොට රහතන් වහන්සේට ඒ චක්කු විඥාණය සත්පුද්ගල භවෙන් ඇසුරු කරන මනෝ විඥාණයෙන් නිශ්චිත කරගන්න චක්කු විඥාණය නැවත අනුත්පාදයට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේට මේ මට්ටමේ චක්කු විඥානයේ උපදින එක ගැන කතා කරන්නේ නැහැ. විඥානය නිරුද්ධයි. විඥානය නිරුද්ධයි කියන එකෙන් කතා කරන්නේ කවදාවත් රූප දැනගන්න බෑ කියන එක නෙමෙයි. හැබැයි විඥානයේ Nirodhaය පෙන්වලා දෙන්න එක විඥානයක් අවශ්‍ය වෙනවා. ඒ තමයි මනෝ විඥානය. ඒ නිසා එකම මනෝ විඥාන ධාතුවේ පැවැත්මක් තියෙනවා එතන. එතකොට මෙන්න මේ විදිහට රහතන් වහන්සේ කියන තැනදී ඇති වෙන ධර්මතාව විශ්ය අරගෙන බලනකොට අපිට පේනවා මේ සාක්ෂාත් කළ යුතු තැන තියෙන කතාවක්. එතකොට ඒ ඇහැ සාක්ෂාත් කරලා ඇහැ නිරුද්ධ කරලා තියෙනවා. එතකොට ඇහැ සාක්ෂාත් වෙනකොට ඇහැ නිරුද්ධ වෙලා ඇත්තටම. ඇහැ දුකක් විදිහටත් ඇහැ සමුදයට අයිති දෙයක් විදිහටත් දෙපැත්තටම දකිනකොට ඇහැ නිරුද්ධ වෙන ධර්මයක් බවට ඇහැ සාක්ෂාත් කරලා තියෙනවා. රූපං පස්සන්තෝ සච්චි කරෝති. රූපය අනිත්‍ය ආදී වශයෙන් යා දකිමින් සාක්ෂාත් කරනවා. වේදනම් පස්සන්තෝ සච්චි කරෝති. වේදනාව දකිමින් අනිත්‍ය ආදී වශයෙන් දකිමින් සාක්ෂාත් කරනවා. සංඥම් පස්සන්තෝ සච්චි කරෝති. සංඥාව සංස්කාරය විඥාණය අනිත්‍ය ආදී වශයෙන් දකිමින් සාක්ෂාත් කරනවා. එයාට හුදු ස්කන්ධ රස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකිමින් එයා සාක්ෂාත් කරනවා. එතකොට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ස්කන්ධ ලෙස දකිනවා කියුවාම අපි මේ කතා කරපු පරයය ඔබ තේරුම් ගත යුතු වෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය විදිහට අනිත්‍ය සංකත ධර්මයක් ලෙස තේරුම් ගත්තා. එතකොට ඒ ස්කන්ධ ටිකට උපාදානය යොදලා උපාදානය සමග අපි පවත්වන පංච උපාදානස්කන්ධ ලෝකය අනුත්පාද වශයෙන් සාක්ෂාත් කළා. එතකොට එකක් පිරිසිඳ දැකීම වශයෙන් Nirodhe සාක්ෂාත් කළා. එකක් අනුත්පාද වශයෙන් Nirodhe සාක්ෂාත් කළා. සාක්ෂාත් කරන්නට ඕනේ ක්‍රම දෙකක් පිළිබඳව. එකක් තමයි අනුත්පාද Nirodhe පිළිබඳව, එකක් තමයි හටගෙන නිරුද්ධ වෙන ක්ෂණික Nirodhe පිළිබඳව. එතකොට ස්කන්ධ ටික ක්ෂණික Nirodhe පැත්තෙන් සාක්ෂාත් කරනකොට උපාදානස්කන්ධ සංඛ්‍යාත සමුදය සත්‍යයට අයත් කොටහසය අනුත්පාද Nirodheටපත් වෙනවා. එතකොට අනුත්පාද Nirodhaය සහ අපිට හටගෙන නිරුද්ධ වෙන ධර්මයන්ගේ Nirodhayයි කියලා Nirodhaය දෙවිධයකට අපි සාක්ෂාත් කරලා තියෙනවා. එතකොට ස්කන්ධය අපි සාක්ෂාත් කරනවා කියලා එක වචනෙන් කතා කරනවා. ස්කන්ධ සාක්ෂාත් කළ යුතු ආකාරය දෙකකට බෙදනවා. ඊට පස්සේ කොහොමද? එකක් දුක්ඛ සත්‍යයට අයිති ධර්මය හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් ලෙස එතන Nirodhe සාක්ෂාත් කරනකම පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත සමුදය සත්‍යයට අයත් කොටාසය අනුත්පාද Nirodheකට ලක් වෙන බවයි කියලා මේ දෙආකාරයකින් Nirodhe කියන දේ මෙතනදී සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහටම නැවත චක්කුවේ ඉඳලා ජරා මරණ දක්වාම අමතෝගදන් නිබ්බාණං පරියෝසానට්ඨේන පස්සන්තෝ සච්ච කරෝති. ඒ වගේම නිවන කෙරෙහි නැමුණු නිවන ප්‍රකට වෙන ඒ වගේම කෙලවරටපත් වෙන විදිහට ඒ බව දකිමින් සාක්ෂාත් කරනවා. එතකොට මේ විදිහට යම්කිසි විදිහකින් අපි රූපාදී ආරම්මණයන් පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ විදිහට අපි සාක්ෂාත් කිරීමක් තියෙනවා නම් දුක්ඛ සමුදය ආදී ධර්මය චතුරාර්ය සත්‍ය අවබෝධ වන විදිහට දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින විදිහට සමුදය සත්‍ය ප්‍රහාණය කරන විදිහටත් අපි නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා නම් ඇහි නිරෝධය දුක පිරිසිඳ දකින විදිහටත් ඇහි නිරෝධය සමුදය අනුත්පාද නිරෝධයකට ලක් වෙන විදිහටත් සාක්ෂාත් කරනවා නම් අනේ ඒ විදිහට ඇහැ සාක්ෂාත් කළ යුතුයි. රූපයත් ඒ විදිහට සාක්ෂාත් කළ යුතුයි. කන ශබ්ද ආදී ආයතන ධර්මයෝ ඒ විදිහට සාක්ෂාත් කළ යුතුයි. ඒ වගේම රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධයයි කියන ස්කන්ධයෝ ඒ විදිහට
සාක්ෂාත් කළ යුතුයි. මෙන්න මේ විදිහට සාක්ෂාත් කළ යුතු ධර්මතා විෂය සච්චිකා නිर्देशය අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සාක්ෂාත් කළ යුතු ධර්මතා විෂය ගැන කතා කරනකොට ඔබට හොඳට පැහැදිලි ඇති මෙතනදී අපි ඊටාම වැදගත් අත්‍යවශ්‍ය කරුණු සමුදායක් පිළිබඳව පැහැදිලි කරගන්න තියෙන්නේ. මේ ටික ඊටාම නුවණින් අපි සම්මර්ෂණය කළ යුතු වෙනවා. මොකද මේ ටික නුවණින් සම්මර්ෂණය නොකර ගැනීම නිසා තමයි බොහෝ දෙනෙක් ධර්මයේ වැරදියට අල්ලගන්නේ. ප්‍රතිපදාව වරදවා ගන්නේ. කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳව හරියට විනිශ්චයකට පත් නොවන්නේ මෙන්න මේ හේතුව නිසා. අපිට පුළුවන් නම් යම් විදිහකින් මේ කාරණාවට හිත තියන්න, මේ කතා කරපු සිද්ධාන්තයට හිත තියන්නට පින්නතුනේ ඒක ඊටාම වැදගත් කොටයි ධර්ම මාර්ගයක යන පිරිසක් විදිහට අපිට කතා කරන්නටත් පුළුවන්කම තියෙනවා. එතකොට අපිට මේ කාරණාවන් ඔස්සේ අපේ මනස මෙහෙවනකොට අපිට සාක්ෂාත් කළ යුතු ධර්මතා ටික පිළිබඳව අපි කතාවේදී අපිට පැහැදිලි වෙන තැනක් තියෙනවා. ඒ පැහැදිලි වෙන තැන තමයි පිරිසිඳ දැක්ක යුතු දේ පිරිසිඳ දකින්නත්, ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්නත්, සාක්ෂාත් කළ යුතු දේ සාක්ෂාත් කරන්නත් යන ගමන් මගේදී අපිට මේ එක අංගයකදී කතා කරන්නට අවශ්‍ය Nirodhe වෙනම බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා කියන එක. ඒ කියන්නේ ඇහි Nirodhe වෙනමත්, සමුදේ සඳහා කතා කරන ඇහි Nirodhe වෙනමත් කතා කරන්නට ඕනේ. එතකොට ඇහි නිරුද්ධ ඇස් දෙකක Nirodhayak අපි දැකලා තියෙනවා. එකක් තමයි හටගෙන නිරුද්ධ වෙන ඇහැ. අනිත් එක තමයි අපිට අනුත්පාදයට යන ඇහැ. මේ විදිහට ආයතන 6ේම Nirodhe පේනකොට පින්නතුනේ ආයතන 6ේ Nirodhaය අනුව අපිට යම් සත්පුද්ගල ප්‍රඥාවක් අනුව බැස ගැනීමක් තිබුණා නම්, ඒ කියන්නේ ආයතන 6ේ Nirodhe පෙනෙනකොට කලින් යම් සත්පුද්ගල අනුව බැස ගැනීමක් තිබුණා නම් ඒ බැස ගැනීම දැන් හට ගන්නට විදිහක් නැහැ. හට ගන්නට විදිහක් නැති වෙනකොට අපි රූපයෙන් මිදිලා තියෙනවා, වේදනාවෙන් මිදිලා තියෙනවා, සංඥාවෙන් මිදිලා තියෙනවා, සංස්කාරයෙන් විඥාණයෙන් මිදිලා තියෙනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ තුල තියෙන විශේෂිත ලක්ෂණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෙඩ වෙන කය ලෙඩ නොවි තියාගන්න එක ගැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැති වෙලා යන මේ රූපය, සීතෝෂ්ණයන්ගෙන් වෙනස් වෙන මේ රූපය සීත විස්ණයන්ගෙන් වෙනස් නොවි පවත්වා ගන්න එක ගැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ භව දුකට වේදානන් හැටියටනේ අපි හඳුන්වන්නේ. ඒ සත්‍යයේ භව දුකට පිහිට වෙන උත්මයෙක්. බුදුරජාණන් වහන්සේ රෝගියෙක් ළඟට වැඩම කරා නම් රෝගියෙක් ළඟට වැඩම කළේ එයාගේ භව දුකටත් ප්‍රතිකර්ම කිරීම සඳහා. එතකොට ඒ භව දුකට ප්‍රතිකර්මයක් කරනකොට ඒක තමයි වැදගත්ම දේ. අපි අද ප්‍රතිකර්මයේදී වැදගත් දේ කොට සලකන්නේ භෞතිකයට කරන ප්‍රතිකර්මය. ඇත්තටම වැදගත් දේ වෙන්නේ භෞතික ප්‍රතිකර්මය නෙමෙයි. භව දුකට කරන ප්‍රතිකර්මය. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි භව දුකකට සිදු කරනු ලබන විශේෂත්වය. භව දුකකට සිදු කරන විශේෂත්වයේ වෙදකම් කරන වෙදකම තමයි ඊටාම වැදගත්ම දේ බවට පත් වෙන්නේ. ඒ නිසා ලෝකේ නොඑක් व्यसनකාරී තත්ත්වයන් ඇති වෙනවා. නොඑක් වටපිටාවන් අපිට ඇති වෙනවා. අටලෝ දහමක් ලෝකේ පැවැත්ම ලෙස අපිට හම්බ වෙනවා. ඒ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ අලාභය ඇති වෙනකොට ලාභය උපදවන මඟ නෙමෙයි. අපිට පෙන්වන්නේ දුක උපදිනකොට සැප ලබන කාරණාව කියලා භෞතිකව ඒ සැප හොයන පැත්තක් ගැන නෙමෙයි. ඒක අපි දන්නේ දුක උපදිනකොට සැප ලබන්නට භෞතිකයේ පසුපස හඹා යන දේ. අපි හිතාගෙන ඉන්නේ ලෙඩවීම එනකොට ලෙඩ නොවීම අපි උරුම කරගන්න දේ. ඒ නිසා ලෙඩ වෙන ලෝකේ සත්‍ය අනේ මම ලෙඩ වෙන්නේ නැත්තම් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව සහිත සත්‍යයන්ට ලෙඩවීමේ දුක උරුම වෙනකොට අනේ මම ලෙඩ වුණානේ කියන දුක එයාට උරුම වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ප්‍රතිකර්ම කළේ මේකට. ඒ නිසා සසර දුකකට කරන ප්‍රතිකර්මයක් ලෙසයි ධර්මයේ දේශනා කළේ. ඒ නිසා සසර දුකට ප්‍රතිකර්ම ලෙස දේශනා කරපු ධර්මය තුල ගොඩනැගෙන මානසික ශක්තිය තුල ඇතම් කෙනෙක්
සත්‍යක්‍රියාදී බලය තුල භෞතික වශයෙන් කෙනෙකුට කරන්නට බැරි කමක් නැහැ කියන එක නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. අපි කළ යුතු දේ පිළිබඳවයි මම මෙතනදී අදහස් කරන්නේ. අපි කළ යුතු දේ වෙන්නේ මේ ඇති කරගත්ත මානසික නිවීම ඇති කරගන්න එක. පින්නතුනේ ලෙඩවීම කියන එක ලෝකේ හැමදාම තියෙන දෙයක්. ඒක හැමදාම උරුම වන දෙයක්. අද ලෙඩ නොවුනත් අපි හෙට ලෙඩ වෙනවා. අපි හෙට ලෙඩ නොවුනත් අපි මරණයටපත් වෙනවා කියන දේ අපි අනිවාර්යයෙන්ම උරුම කරගන්න දෙයක් වෙනවා. නොමැරි ඉඳීමක් නැහැ. ඔබේන මිදම් මරණමේව නා පච්චාවා පුරේවා පටිපජ්ජතමා විනස්සත කනෝවා මා උපජ්ජගා. උභේන මිදම් මරණමේව දෙපසින්ම මරණේ නා පච්චාවා පුරේවා. ඒ නිසා අපිට මේක ඉදිරිපසක් පිටුපසක් කියන මේ හැම පැත්තෙම දෙපැත්තෙම අපිට මරණය තමයි අපිට දකින්න පුළුවන් එකම දේ බවට පත් වෙලා තියෙන්නේ. පටිපජ්ජතමා විනස්සත. ඒ වගේම මේ ධර්මයට පිවිසෙන්න විනාශ වෙන්න එපා කියලා අපිට සරියුත්තරුන්වහන්සේ අනුශාසනා කළේ. ඒ නිසා ධර්ම මාර්ගයක ගමන් කරනකොට අපිට විනාශ නොවි පවතින්නට නම් අපිට සිද්ධ වෙනවා පින්නතුනේ මේ ඉන්න තැනින් මිදෙන්නට ඉන්න තැන ඉක්මවා යන දර්ශනයක් අනුගමනය කරන්න. එතකොට මේ දර්ශනය තුල අපි අද කතා කළේ මේ තුල තියෙන ඉතාමත් අත්‍යවශ්‍ය හර පද්ධතියක්. මේ තුලින් පැහැදිලි කරන්නේ අර පුද්ගල භාවය අනුගිය ලෝකේ පුද්ගල භාවය නිසා විඳින ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ දුක ඇතිවීම සහ දුක නැති කරගන්න ක්‍රමය ගැනයි අපි මේ කතා කරන්නේ. ලෝකයාට ඉපදීම දුකක් වෙලා තියෙන, ලෙඩවීම දුකක් වෙලා තියෙන, මරණය දුකක් වෙලා තියෙන පින්නතුනේ. ඒක සත්‍යයේ පුද්ගලයෙක් වෙන තාක්. ඒක ආදරණීයකුගේ වෙන තාක්. ඒක තමන්ගේ වෙන තාක්. තමන්ට ඒකේ දුක එනවා කියන එක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි ඒ දුක ගේන බව රූපේට අයිති දෙයක් උනේ නැහැ. කන බොන බත් පාන් කව්පි මුං ආදී ආහාරයන්ට අයිති දෙයක් උනේ නැහැ. ඒ දුක ගෙනෙන බව. ඒ දුක ගෙනෙන බව කෙස්ලොම් නේද සම්මස්නහර ඇට මිදුළු වලට ඇත්තෙත් නැහැ. මම දැන් පැහැෙන්නේ මම වයසට යනවායි කියලා කෙස් වලට ඇත්තෙත් නැහැ. එහෙම අදහසක් හැමට ඇත්තෙත් නැහැ. එතන ඒ හැමතැනකම පවතින රූපයේ ස්වභාවය තමයි අනාත්ම ලක්ෂණය. එතකොට ඒ අනාත්ම ලක්ෂණයක වෙනස් වෙන ධර්මය ආත්ම සංඥාවකින් ඇසුරු කරන්නට ගත්තට පස්සේ වෙනතුනේ ඒ ආත්ම සංඥාවෙන් මේ රූපය ඇසුරු වෙන තැනක අපිට ඇතිවෙන ප්‍රතිඵලය මොකද්ද? මම වයසට යනවා. මගේ දරුවා ලෙඩ වෙනවා. අම්මා ලෙඩ වෙනවා. අම්මා වයසයි. අම්මා මැරුණා. දරුවා මැරෙනවා. නෑදෑය නැති වෙනවා. මෙන්න පින්නතුනේ අපිට දුක් රසක ඉපැත්මක් සිද්ධ වෙලා. එහෙනම් අපිට මෙබඳු දුක ඇති කරගත්තේ බාහිර රූපේ නෙමෙයි නම් සතර මහා ධාතු රූපේ නෙමෙයි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මහා භූත රූපය අනුව ප්‍රතිකාර කර දුක නැති කරන ක්‍රමයක්ම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කර ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණාම කයිට ප්‍රතිකර්ම කළා. බෙහෙත් පරිහරණය කළා. බෙහෙසජ්ජක්ඛන්දකේ භික්ෂුන් වහන්සේලටත් බෙහෙත් වර්ග අනුදෙනවා දාලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ හැම තැනකදීම ලෙඩ වුණ කය මම කරගන්න කම තිබුණේ නැති නිසා, මගේ කරගන්න කම තිබුණේ නැති නිසා, මගේ ආත්මයයි කරගන්න කම නොතිබුණු නිසා බුදුරජාණන් වහන්සේ ඒ කයෙන් මිදිලා හිටියා. බුදුරජාණන් වහන්සේ රූපයෙන් මිදිලා හිටියා. එතනට අපිට අනුශාසනා කළා. එතනට අනුශාසනා කළ ප්‍රතිපදාව තමයි ඇහි යථාර්ථය දකින්න කියලා අපිට පෙන්වපු තැන. රූපයේ යථාර්ථය දකින්න කියලා අපිට පෙන්වපු තැන. කොටින්ම කියනවා නම් පින්නතුනේ අපිට පුද්ගල බව ගොඩනගෙන තැන තියෙන ඇත්ත ඇති හැටියට දකින්න කියලා පෙන්වපු තැන. එතකොට පුද්ගල බව ගොඩනැගුණේ අපිට අස කනනාසය දිව ශරීරය කියන මේ ආයතන ටිකකින් ගත්ත අනාත්ම ක්‍රියාකාරීත්වය අනාත්ම ධර්මතා ටික ඇසුරු කරගෙන ආත්ම සංඥාවක් නැවත නැවත පවතින දෙයක් හැටියට මෙනෙහි කිරීම. එතකොට අතීතයේ ඉඳලා රූප දැකපු මම තාම ජීවත් වෙනවා මේ මම අනාගතයටත් යනවා කියලා ඇති වෙන වැරදි දැකීම තමයි අපිට දුක උපද්දන්න හේතු වෙන්නේ. අතීතයේ ඉඳලා සද්ධාහපු ගඳ සුවඳ රස අරමුණු ලෝකේ විඳපු මම අතීතයේ ඉඳලා ආව ඒ මම අනාගතයට ජීවත් වෙනවා කියන ඔය පදනම මත තමයි මම සහ අනිත් අය ලෝකේ අපිට හම්බෙලා තියෙන්නේ. කැමැති වෙන අය සහ අකමැති වෙන අය ලෝකේ අපිට හම්බෙලා තියෙන්නේ. එතකොට කැමැති දේ වෙනස් වෙනකොට දුක් විඳින්න පුළුවන්කම අපිට හම්බෙලා තියෙන්නේ. එතකොට පින්නතුනේ අපිට දුක ආවේ සතර මහා ධාතුව නිසාද? අපිට දුක ආවේ එහෙමත් නැතිනම් තමන්ගේ පැත්තේ පවත්වපු වැරදි දෘෂ්ටි කෝණය නිසාද?
අපිට බය එන්නේ සතර මහා ධාතුව නිසාද? එහෙම නැතිනම් පින්නතුනේ අපිට සතර මහා ධාතුව වැරදි ලෙස උපාදාන වශයෙන් අල්ලගත්ත වැරදි දෘෂ්ටි කෝණය නිසාද? පින්නතුනේ අපිට දුක එන්නේ අපිට අනාගතය ගැන, ලෙඩවීම ගැන, මරණය ගැන අපිට බය ඇති වෙන්නේ අපි අල්ලගෙන තියෙන වැරදි දෘෂ්ටි කෝණය නිසා. එහෙනම් පින්නතුනේ අපි දුරු කරන්නට ඕනේ අනාත්ම රූපේද, එහෙම නැතිනම් වැරදි දෘෂ්ටි කෝණයද? වැරදි දෘෂ්ටි කෝණය. එහෙනම් වැරදි දෘෂ්ටි කෝණය දුරු වෙන විදිහට අපිට සිද්ධ වෙනවා රූපේ පිරිසිදු දකින්න. අපිට සිද්ධ වෙනවා රූපය ප්‍රහාණය කරන්න. අපිට සිද්ධ වෙනවා රූපේ සාක්ෂාත් කරන්න. අපිට සිද්ධ වෙනවා ඇහැ දුරු කරන්න, ඇහැ පිරිසිදු දකින්න, ඇහැ දුරු කරන්න, ඇහැ සාක්ෂාත් කරන්න. එතකොට අපිට ඒ ඇහි දුරු කළ යුතු පැත්තක් තියෙනවා. රූපයෙහි දුරු කළ යුතු පැත්තක් තියෙනවා. එතකොට ඇහි අනුත්පාදයට යනකොට ඒ අනුත්පාද සහගත ස්වභාවය ඇහි දුරු කිරීමයි. ඒ වගේම ඇහි අපි හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය පිළිබඳ අවබෝධ කිරීම, නිරෝධයටපත් වීම පිළිබඳව අපි නුවණ පැවැත්වීමයි. එතකොට පින්නතුනි අපිට එක පැත්තකින් ඇහැ හටගෙන නිරුද්ධ වෙන දෙයක් බවට පත් කළා. අනිත් පැත්තෙන් පවතින ඇහැක් නොහට ගන්න බවට පත් කළා. දැන් පින්නතුනි ඇහැ මම කරගත්ත, ඇහැ මගේ කරගත්ත කෙනෙක් නැහැ. රූප දකින්න බව මම කරගත්ත, මගේ කරගත්ත කෙනෙක් නැහැ. මේ දෙයම ආයතන හයෙන්ම ඇති වෙලා තියෙනකොට පින්නතුනි අපිට අනුත්පාදයට ගිහිල්ලා තියෙන පුද්ගල භවනේ. අපිට පුද්ගල භව අනුත්පාදයට යනකොට සත්ත්ව පුද්ගලයෙකුගේ පැවැත්ම පිළිබඳව පින්නතුනි අපිට කතා කරන්න තැනක් ඇත්තේ නැහැ. එතකොට එදාට රහත් වූ පුද්ගලයෙකුත් නැහැ. රහතන් වහන්සේට මම රහත් නී කියලා ඇති කරගත්ත සංයෝජනයක්වත් රහතන් වහන්සේට පවතින්නේ නැහැ. එතකොට එතන හුදු ධර්මතා රසක පැවැත්මක් විතරයි. ඒකට කිව්වා සෝපදිශේෂ නිබ්බාණයයි කියලා. උපදිශේෂයක් සහිතව නිවිලා ගිහිල්ලා. ආයු සංතතිය ඇතිතාක් ප්‍රතිසන්දි වශයෙන් ගෙන අපු ස්කන්ධ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙනවා. ආයු සංතතිය පවතින තාක් ඒ ටික හේතුඵල ධර්ම අනුව හටගෙන නිරුද්ධ වෙන ධර්මයෝ බවට පත් වෙලා. ඒ ටිකේ යම් පරිහානියක් වෙනවා නම් එදාට මම මැරෙනවා කියලා දුකක් ඇත්තේ නැහැ. මොකද ස්කන්ධ ටික ගැන මම කියලා දෘෂ්ටියක් නැති නිසා. ඒ ටික පවතින තාක් මගේ අය නැති වෙලා යනවා කියලා දුක නැහැ. ඒ කෙරෙහි මගේ අය පවතින දෘෂ්ටි කෝණයක් නැති නිසා. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී අහන්නේ මහණෙනි මේ ජේතවනාරාමේ තියෙන දැව තනකොළ දඬු ලී දඬු කවුරු හරි අරගෙන ගියොත් ඔබලට මාව අරගෙන යනවායි කියලා හිතනවද කියලා. පින්නතුනේ ඒ වගේ අපිටත් අද හිතලා බැලුවොත් එහෙම අපිට මේ මහා භූත රූප නැති වෙලා යනකොට මේ කැලේ කොච්චර ගස් කොළන් තියෙනවද? මේ කැලේ තියෙන ගස් කොළන් නැති වෙලා යනකොට අපිට දුකක් ඇති වෙන්නේ නැහැනේ මම නැති වෙලා යනවා මගේ දේ නැති වෙලා යනවා කියලා. පින්නතුනේ ඒක තමයි ධාතුවේ ස්වභාවය. මේ කයේ ස්වභාවයත් ඊට වඩා වැඩි වෙනසක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ ස්වභාවය කයේ ආධ්‍යාත්මිකද බාහිරද කියලා වෙනසක් නැතුව ඒක සමාන මට්ටමකමයි සතර මහා ධාතුව පවතින්නේ. මහා භූත රූප ටික මහා භූත රූපයේ විදිහට තියෙනකොට මේ රූපයේ ස්වභාවයම මේකනම් වෙනතුනේ ඒ රූපය නැති වෙනකොට දුක ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. රූපේ නැති වෙනකොට දුකයි කියලා අපි කතා කරන්නේ මම නැති වෙනකොට ඇති වෙන දුක ගැන. රූපේ නැති වෙනකොට බයයි කියලා අපි කතා කරන්නේ මම නැති වෙනකොට තියෙන බය ගැන. හැබැයි අපි රූපේ පණවන්න තැනක් නැති වෙලා නම් ආයතන ටික නැති වෙලා යන නුවණක් අපි අසුරු කරලා නම් අපි මොහොතක් පාසා නොවි හටගෙන වී නොතිබෙන ධර්මයේ ගැන සාක්ෂාත් කරලා නම් පින්නතුනේ අපි අන්න Nirodhe දැකලා Nirodhe සාක්ෂාත් කරලා නැතිනම් ඇහැ පිරිසිදු දකින්න විදිහට ඇහි Nirodhe සාක්ෂාත් කරලා ඇහැ තෘෂ්ණාවෙන් උපාදාන කරගන්න එකට අනුත්පාද සංඛ්‍යාත ඇහැ අපි උපාදාන වශයෙන් පතිත කරගන්න නැති මට්ටමකට අනුත්පාද නිරෝධයකට ලක් කළා. ඒ නිරෝධය සාක්ෂාත් කළ දෙපැත්තකින්. ඒ නිසා මේ ධර්මය ගැන කතා කරනකොට හරි පුදුමාකාර සැනසෙල්ලක් ශාන්තියක් ලබන්න පුළුවන් ධර්මයක්. අපේ ජීවිතේ නිවා ගන්න පුළුවන් ධර්මයක්. ඒකට ලෝකේ නිවා ගන්න දෙයක් ගැන නෙමෙයි. ලෝකේ අනුව බැසගත් හිත නිවල නිවන ධර්මයක්. ඒ නිසා ඔබට අද උත්සාහය යෙදෙනවා නම් අද කරගන්න පුළුවන් ධර්මයක්. අපිට අද ඉඳලා මේක තමන්ගේ ජීවිතේ පුහුණු කරන්න පුළුවන් නම් පුහුණු වෙන තරමට දුක නැති වෙන දර්ශනයක්.
ඔබට අපිට සිහිපත් කරන්නට තියෙන්නේ මේ උත්තරීතර දර්ශනය තුළ අප්‍රමාදී වෙන්න. ලෝකේ හැමදාම අපිට කියලා දෙන පාඩම එක. දුක කියන දේ කාටත් උරුම වෙනවා. දුක කොහොම උරුම වුණත්, බය කොහොම උරුම වුණත්, ඒ බය ස්කන්ධ මතමයි පතිත වෙලා තියෙන්නේ. දුක කියන එක ස්කන්ධ මතමයි පතිත වෙලා තියෙන්නේ. ස්කන්ධය නිරුද්ධ වෙන බව අපි දැක්කොත් ඒ බයට සහ දුකට පැවැත්මක් නැති වෙයි. අපි අනාගතය ගැන අපිට පැවැත්මක් නැති වෙයි. ඒ නිසා ඔබට අප්‍රමාදී වීම හැරුණකොට වෙනනම් පිහිටක් පිළිසරණක් ඇත්තේ නැහැ. ඒ නිසා ධර්මයේ අප්‍රමාදී වන්නට කියලා ඔබ කාටත් සිහිපත් කරනවා. මේ විදිහට අද දවසේදී ඔබ සෑම සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්තු සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිතාදී සියලු දේවගණ සමූහයා මේ පින් සතරින් සාධනාදයෙන් අනුමෝදන් ලබාවා. සියලු දෙවියන්ට සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න.